උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය එදිරිවිර ගුණසේකර, ප්‍රකාශය ජානක සුනිත් බණ්ඩාර. විදේශ දේශපාලන පක්ෂයකට මෙරට තුළ ලියාපදිංචි වීමට හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම අවධාරණය කරයි. ස්වෛරී රාජ්‍යයන්ට බලපෑම් කිරීමට පාලක පක්ෂයට නොහැකි බවට ඉන්දිය කොංග්‍රස් පක්ෂයෙන් ප්‍රකාශයක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම අද සිට. ප්‍රදේශ දෙකක් හුදකලා බවින් ඉවතට. මෙරට කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 76,000 ඉක්මවයි. සාමාන්‍ය පෙළ සිසුන්ට හෙට සිට අධ්‍යයන නිවාඩු. සැලසුම් කෙරුණු පෞද්ගලික බස් රථ වර්ජනය අත්හිටුවයි. ගත වූ පැය 24 තුළ ලොව පුරා කොවිඩ් ආසාදිතයන් 2,50,000ක්. ක්‍රීඩා සංගම් කිහිපයක නිලවරණ මාර්තු මාසයේදී. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. කිසිදු විදේශ දේශපාලන පක්ෂයකට මෙරට තුළ ලියාපදිංචි වීමට හෝ මැතිවරණවලට තරග කිරීමේ නෛතික හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම පෙන්වා දෙයි. 1981 අංක 1 දරන පාර්ලිමේන්තු පනත මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවද එම හැකියාව අහුරා ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පෙන්වා දෙයි. ශ්‍රී ලංකාව තුළ ಭಾರತೀಯ ජනතා පක්ෂයේ ක්‍රියාකාරකම් සිදු කිරීමට සැලසුම් කර ඇති බව ඉන්දිය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා මහතා ප්‍රකාශ කිරීමත් සමග ඊට පිළිතුරු වශයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව සඳහන් කර තිබේ. අමිත් ෂා මහතාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දිය කොංග්‍රස් පක්ෂයේ දැඩි විරෝධය එල්ල වී තිබෙන අතර ස්වෛරී රාජ්‍යවලට බලපෑම් කිරීමට පාලක ಭಾರತೀಯ ජනතා පක්ෂයට නොහැකි බව එම පක්ෂය අවධාරණය කර ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා කොවිඩ් මර්ධන එන්නත ලබා දීම අද ආරම්භ වන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි. කොළඹ යුද හමුදා රෝහලේදී ඒ සඳහා පහසුකම් සලසා දී ඇතැයි හෙතෙම ජාතික ගුවන්විදුලියට පැවසීය. ප්‍රදේශ දෙකක් හුදකලා බවින් ඉවත් කරේ. කළුතර දිස්ත්‍රික්කයේ වේයන්ගල නැගෙනහිර සහ වේයන්ගල බටහිර ග්‍රාම නිලධාරී වසම් හුදකලා බවින් ඉවත් කළ බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙරටින් වාර්තා වන COVID-19 වෛරසය ආසාදනය වූවන් සංඛ්‍යාව 76,000 ඉක්මවයි. ඊයේ දිනය තුළ නව ආසාදිතයන් 774 දෙනෙකු වාර්තා වී තිබේ. ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 403කි. සුවය ලැබූ සංඛ්‍යාව 69,411ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආසාදිතයෝ 6,614 දෙනෙක් මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති. මහනගර සභා නගර සභා ආඥා පනත් සහ ප්‍රාදේශීය සභා පනතේ යෝජිත සංශෝධන කඩිනම් කරන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට දැනුම් දෙයි. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අපගේ ප්‍රමුඛ පුවත තුලින් බලාපොරොත්තු වන්න. මාර්තු 1 වෙනිදා සිට ආරම්භන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට හෙට සිට අධ්‍යයන නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඊට අදාළව එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සියලු පළාත් කලාප කොට්ටාස අධ්‍යාපන බලධාරීන් සහ පරිවේනාධිපති ස්වාමින් වහන්සේ වෙත උපදෙස් ලබා දී තිබේ. විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී අධ්‍යයන නිවාඩු ලබා දීම බාධාවක් කර නොගත යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත අද තැපැල් කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පවසයි. පෞද්ගලික විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍රද මේ සමගම තැපෑලට යොමු කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. යලිත් ප්‍රවෘත්ති.
අද දිනේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ පෞද්ගලික බස් රථ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ තම ඉල්ලීම් වලින් 90%කට පමණ විසඳුම් ලබා දීමට අදාළ බලධාරීන් එකඟතාව පළ කළ බවයි. ඒ අනුව අද දිනේදී බස් වර්ජනය ක්‍රියාත්මක නොවන බව ගැමුණු විජේරත්න මහතා පවසයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළින් මානව හිමිකම් සඳහා වැඩි ඉඩක් ලබා දීම යෝග්‍ය බව නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පවසයි. 46 වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කිරීමට ප්‍රධාන රටවල් කිහිපයක් සූදානමින් සිටී. මාර්තු 19 වනදා වන විට එම යෝජනා සම්මත කර ගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සැලසුම් සහගතව ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරමින් සිටින බව ප්‍රතිභා මහානාම හේවා මහතා ජාතික ගුවන්විදුලියට පැවසිය. හොඳ ප්‍රතිඵලදායක විසඳුමක් ලෙස අලුතෙන් නිර්මාණය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපිට පුළුවන් නම් මානව හිමිකම් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය ඉතා පුළුල් අන්දමින් විකාශනය කරලා ඒ වගේම මානව හිමිකම් උල්ලංඝනය වීමේදී ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගොඩාක් කල්යන් නැතුව හැකි ඉක්මනින් ගන්න පුළුවන් තත්ත්වයකට පත් කිරීමත් එතකොට මානව හිමිකම් පිළිබඳව ලංකාව අත්සන් කළ තියෙන සියලු සම්මුතීන් වල ප්‍රධානම වැදගත් අයිතීන් ටික අපිට පුළුවන් ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න. ඒ වගේම මානව හිමිකම් කියන එක ප්‍රාදේශීය මට්ටමටත් අපි යවන්න ඕනේ. ඒක තමයි ප්‍රාදේශීය මට්ටම තුලත් මානව හිමිකම් පිළිබඳ කතිකාවක් ඉන්න ඕනේ. ඒ සඳහා මානව හිමිකම් පනතක් එන්න පුළුවන් නම් වෙනත් රටවල වගේ මහ බ්‍රිතාන්‍යයේ තියෙන 1998 මානව හිමිකම් පනත. ඒකට ලංකාවෙත් පුළුවන් නම් මානව හිමිකම් පනතක් කියන දැන් අපි දැක්කනේ මූලික වශයෙන්ම තොරතුරු දැනගැනීමේ අයිති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන තොරතුරු දැනගැනීමේ පනතකුත් තියෙනවා. ඒකට හරි ප්‍රබලයි ඒ යාන්ත්‍රණය. ඉතින් එවැනි පනතක් ගේන්න පුළුවන් නම් පාර්ලිමේන්තුව තුල පළවෙනි විසඳුම හැටියට අපිට විශාල ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. වත්මන් රජය පිහිටවීමට උරදුන් ජනතාවගේ බලාපොරොත්තු සබල කිරීමට නිරන්තරයෙන් කැපවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත හේරත් මහතා පවසයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දෙකඩ කිරීමට ඇතමුන් උත්සාහ කළද කිසි විටකත් එවැන්නක් සිදු නොවන බව කුරුණෑගලදී පැවති වැඩසටහනකට සහභාගී වෙමින් හෙතෙම පැවසිය. රජය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය කඩ කිරීමට ඉඩ ලබා දිය නොහැක. රටට හිත ඇති ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය ප්‍රමුඛතාව ලබා දෙන බවද හෙතෙම වැඩිදුරටත් පැවසිය. සමුපකාර ව්‍යාපාරය තුළ පෞද්ගලික න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කිරීමට කිසි විටකත් ඉඩ ලබා නොදෙන බව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පවසයි. අධීක්ෂණය මගින් එවැනි අකටයුතුකම් මගහරවා ගත හැකි බව හෙතෙම පෙන්වා දෙයි. මම හිතනවා ඉදිරි කාලයේදී අපට මේකට වඩා සන්තෝෂ වෙන්න පුළුවන් තත්ත්වයක් උදා වෙයි කියලා. අපේ පළාත් සභාවේදී සම්පකාර ව්‍යාපාරය තවත් නම් වලීම සඳහා පියවර ගන්න. ඒ වගේම මම කියන්න කැමතියි පළාත් සභාවේ දැනට ප්‍රධානී හැටියට මේ සම්පකාර රෝහලේ යම් ප්‍රශ්නයක් වෙනවා නම් අප විසින් ඉටු කළ යුතු ඒවා ඉටු කර දීමට අපි මැදිහත් වෙන්න කැමතියි. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය අද සිට යලි විවෘතව තබන බව එහි සභාපති සවේන්ද්‍ර ගමගේ මහතා පවසයි. ක්ෂණික දුරකථනාංක 225 මගින් වේලාව වෙන් කරවා ගත් අයට පමණක් එය විවෘත වන බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙයි. දැනට පවතින පෙළපොත් ක්‍රමය වෙනුවට නව අධ්‍යාපන මොඩියුලයක් ඉදිරියේදී හඳුන්වා දීමට කටයුතු කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් උපාලි සේදර මහතා පවසයි. 2023 වසරේදී එය අවසන් කරේ. පළමු අදියරේදී 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා නව අධ්‍යාපන මොඩියුලය ක්‍රියාත්මක කරේ. ළමයෙකුට පැය 10ත් 12ත් අතර කාලයක් තුල මෙම මොඩියුලය අධ්‍යයනය කර අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට හැකිය. ගුරුවරයා මගින් ඉගෙනීම කළමනාකරණය කිරීම අපේක්ෂා කරන බවද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ජාතික ගුවන්විදුලියට පැවසිය. වයම මහයල ව්‍යාපෘතිය හා මහ කිරුළ ජලාශය ඉදිකිරීම ඇරඹීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොල්පිතිගම ඉරුදෙනියාය කෝන්ගහ මන්සන්තියේදී අද සිදු කෙරේ. චමල් රාජපක්ෂ
ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වෙති. අලුත් රටක් අලුත් බෙහෙත් නාමයෙන් සති 3කට වරක් නව ඖෂධයක් නිකුත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. එහි සමාරම්භය රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරේ. ඖෂධ ලබා දීමේ පිළිවෙත ක්‍රමවත් කිරීම වෙනුවෙන් මෙම නව වැඩසටහන ක්‍රියාත්මක බව ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන අමාත්‍යංශය කියයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල සංවිධානය කරන රතන සූත්‍රය සජ්ජායනා කිරීමේ වැඩසටහනේ 112 වැන්න වැලිසර රාගම නවලෝකගම නවලෝක විහාරයේදී අද පැවැත්වේ. විහාරවාසී පූජ්‍ය පණ්ඩිත දීගල්ලේ සුදස්සී ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් එය සංවිධානය කර තිබේ. හැම දිනාටම සුබ දවසක් වේවා. කොවිඩ් වසංගතය දුරු වේවා. සියලු සත්වයෝ සුවපත් වේවා යන උතුම් ප්‍රාර්ථනාව ඇතිව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් දිවයින පුරා සිදු කරනු ලබන එදා ලෞතුරා බුදුරජාණන් වහන්සේ තුම්බිය දුරු කිරීම උදෙසා දේශනා කොට වදාළ රතන සූත්‍ර දේශනාව කිරීමේ පින්කම් මාලාවේ 112 වන පින්කම අද දින සවස 6:30ට වැලිසර රාගම නවලෝකගම නවලෝක විහාරස්ථානයේ පැවැත්වෙන බැවින් ඒ උතුම් රතන සූත්‍රයේ ආනුභාවය හැම දිනාටම ළඟා කර ගැනීම උදෙසා පින් සිතින් මෙත්සිත පෙරටුව සම්බන්ධ වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. හැම දිනාටම තෙරුවන් සරණයි. රතන සූත්‍ර සජ්ජායනය පසරු 6:30 සිට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය සිටි FM සේවය සහ සියලුම ප්‍රාදේශීය සේවා ඔස්සේ ප්‍රචාරය කෙරේ. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. මහනගර සභා නගර සභා ආඥාපනත් සහ ප්‍රාදේශීය සභා පනතේ යෝජිත සංශෝධන කඩිනම් කරන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට දැනුම් දෙයි. අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමකදී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කඩිනමින් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි. පළාත් පාලන ආයතනවල පවතින සේවක හිගයට විසඳුමක් ලෙස රැකියා ලක්ෂ්‍යයේ වැඩසටහන යටතේ බඳවා ගැනීම විධිමත් කර ඇතැයිද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය නාගරික සංවර්ධන අධිකාරිය වැටුප් කොමිෂන් සභාව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සහ තක්සේරු දෙපාර්තමේන්තුවේ දැනට පවතින ගැටලු පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු කෙරින. කසල කළමනාකරණය සහ විගණනයට අවශ්‍ය පිළියම් පිළිබඳව පළාත් පාලන ආයතන නියෝජිතයෝ අග්‍රාමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කළහ. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. ළමා අපයෝජන වැළැක්වීමේ එක් ක්‍රියාමාර්ගයක් ලෙස පාසල් සිසුන්ගේ ප්‍රවාහන සේවා විධිමත් කිරීම සඳහා නෛතික රාමුවක් සකසා තිබුණද එය මේ වනතෙක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම ගැටලුවක් බව විද්වත්හු පෙන්වා දෙති. ඒ හේතුවෙන් පාසල් සිසුන්ගේ ප්‍රවාහන සේවා ප්‍රමිතිගත කිරීම ගැටලුවක් වී තිබේ. ළමා අපයෝජන අවම කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීමද ප්‍රබල ගැටලුවක් වන බව ඔවුහු පවසති. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ආරම්භ කර දශක 2ක් ගතවද මෙතෙක් එම ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවීම ගැටලු සහගත බවද ඔවුහු චෝදනා කරති. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමනි මේ ඔබේ කඩිනම් අවධානය පිණිසයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. ගත වූ පැය 24 තුළ ලොව පුරා කොවිඩ් මරණ 6114ක් වාර්තා වී තිබේ. වැඩිම මරණ සංඛ්‍යාව ඇමරිකාවෙන් වාර්තා වී ඇත. එම සංඛ්‍යාව 887කි.
බ්‍රසීලයෙන් මරණ 479ක්ද මෙක්සිකෝවෙන් මරණ 436ක්ද වාර්තා වී තිබේ. ඉන්දියාවේ ගත වූ පැය 24 තුළ වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 72කි. ඊයේ දිනේ තුළ ලොව පුරා නව ආසාදිතයන් 2,48,843ක් වාර්තා වී තිබෙන අතර වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ඇමරිකාවෙන් වාර්තා වී ඇත. බ්‍රසීලයෙන් ආසාදිතයන් 32,097ක්ද, රුසියාවෙන් 14,207ක්ද, ඉන්දියාවෙන් 9,036ක්ද වාර්තා වී තිබේ. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. සංවර්ධන පුවත් ගම සමග පිළිසඳරක් වැඩ සමග යලි ගමට. ගම සමග පිළිසඳරක් වැඩ සමග යලි ගමට වැඩසටහනේ මූලික කටයුතු අවසන් අදියරට ළඟා වෙමින් පවතී. ග්‍රාමීය සංවර්ධනයේ හැරවුම් ලක්ෂයක් ලෙස සැලකෙන මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වන මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 20ක් තියෙනවා. මේ 20 ග්‍රාම සේවා සම 1187ක් තියෙනවා. මේ වෙනකොට ඒ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ ගම්මට්ටමේ කමිටු පීඨවල දේශපාලන අධිකාරිය සමග ගමට ගිහිල්ලා ගම සමග පිළිසඳරේ යෙදිලා ඒ අවශ්‍ය සියලුම සංවර්ධන යෝජනා මේ වෙනකොට එක්ස්ප්‍රෙස් කරලා තියෙනවා. එක්ස්ප්‍රෙස් කරපු සංවර්ධන යෝජනා ප්‍රමුඛතාගත කරලා තියෙනවා. ඒ අනුව ඉදිරියේදී මේවා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වලට ඉදිරිපත් කරලා ඒ අනුමැතිය අරගෙන දිස්ත්‍රික් කමිටුවට එවුවන් පස්සේ අපි ඒකෙදිත් අනුමැතිය අරගෙන ඉදිරියේදී අමාත්‍යාංශයට යවලා යෝජනා වලට එන මුදල් ලැබෙන ආකාරය අනුව ප්‍රමුඛතාගත කරන ලද වැඩසටහන් ඉතා කඩිනමින් ක්‍රියාත්මක කරන්න තමයි මේ වෙනකොට අපි සැලසුම් කරලා තියෙන්නේ. එතකොට මේකට හොඳ ප්‍රතිචාරයක් ගම්මුන්ගෙන් ලැබිලා තියෙනවා ගිය හැමතැනකම. වුන් හැබැයි බලාපොරොත්තු වෙනවා අපි මේ ප්‍රමුඛතාගත කර ආකාරයටම මේ දේවල් සිද්ධ කරයි කියලා. ඒ නිලධාරීන් හැටියට අපිට වගකීමක් තියෙනවා. රජයේ එන මුදල් ඒ ආකාරයට ගමේ සංවර්ධනයට නිවැරදිව යොදන්න අපි ඉදිරියේදී ඒ සඳහා සැලසුම් කරලා තියෙනවා. ඒ සියලු මුදල් නිශ්චයාකාරව යොදලා ගමේ ජනතාවගේ ඉල්ලීම් ඉටු කරලා ගමේ සංවර්ධනය ඉටු කරන්න. සංවර්ධන පුවත් ගම සමග පිළිසඳරක් වැඩ සමග යලි ගමට. ක්‍රීඩා පුවත් හෙට ආරම්භ වන සුපර් ලීග් පාපන්දු තරගාවලිය මෙරට පාපන්දු ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා ඉවහල් වනු ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නායක සුජාන් පෙරේරා පවසයි. නවක යොවුන් ක්‍රීඩකයන්ට තම දක්ෂතා පෙන්වා ජාතික කණ්ඩායමට එක්වීමට අවස්ථාව ඒ තුළින් උදාවන බවද හෙතෙම සඳහන් කළේය. ඇත්තටම කියන්නේ සුපර් ලීගයක් කියන්නේ රටකට අත්‍යවශ්‍ය දෙයක්. ක්‍රීඩකයෙක් වුණාම වෘත්තිමය ක්‍රීඩකයෙක් වෙන්න ඕනේ මුලින්ම. ඒ කියන්නේ පවුලේ ප්‍රශ්න ඒ දේවල් හැම දෙයක්ම අමතක කරලා ග්‍රවුන්ඩ් එකට ආවම සෙල්ලම් කරන්න පුළුවන් හොඳ මානසික මට්ටමක් තියෙනවා මුල්ම දේ. ඉතින් මම හිතන්නේ සුපර් ලීග් එකේ දැක්ම ඒ විෂන් එක අවුරුදු 3ක් 4ක් විතර වෙද්දී ජාතික කණ්ඩායමට ඍජුවම බලපානවා. ඉතින් මම හිතනවා නවක ක්‍රීඩකයන් ඒ වගේම එක්ස්පීරියන්ස් ප්ලේයර්ලා ඒ වගේම කෝච්චත් ලොකු ලේසි තෝරගන්න ප්ලේයර්ලා කොහොමද සෙල්ලම් කරන්නේ. ඒ වගේම කණ්ඩායම් 10ත් වෘත්තිමය කණ්ඩායම්. මම මාලදිවයිනේ ඉඳන් ලංකාවට ඇවිල්ලා සුපර් ලීග් එක සෙල්ලම් කරන්න සම්බන්ධ වුණෙත් මම හිතනවා මේ වැඩසටහනට රටක් හැටියට අපේ උපරිම දායකත්වයක් ලබා දෙන්න ඕනේ. ක්‍රීඩා සංගම් කිහිපයක නිලවරණ ලබන මාර්තු මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය මහතා පැවසුවේ හොකී, ගොල්ෆ්, කැරම් සහ හෑන්ඩ්බෝල් යන ක්‍රීඩා සංගම් සඳහා නිලවරණ එලෙස පැවැත්වීමට කටයුතු කරන බවයි. ග්‍රෑන්ඩ් ස්ලෑම් ඉසව් 24ක් ජය ලබා ගනිමින් ටෙනිස් පිටියේ වාර්තාවක් තැබීමට එක්සත් ජනපද ක්‍රීඩිකා සෙරිනා විලියම්ස් සූදානම් වේ. ඇය මේ වන විට ග්‍රෑන්ඩ් ස්ලෑම් ඉසව් 23ක් ජය ලබා ඔස්ට්‍රේලියාවේ මාගට් කෝට් ක්‍රීඩිකාවගේ වාර්තාව සම කර තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව.
රුහුණු රසාර වෙළඳසැල් ඉදිරියේදී දකුණු පළාත තුළ ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බව දකුණු පළාත් කෘෂිකර්මාධ්‍යක්ෂ අයිඩී ගුණවර්ධන මහතා පවසයි. ගාල්ල, ලබුදුව, මාතර තෙලිජ්ජවිල, හම්බන්තොට යන ප්‍රදේශවල ස්ථාපිත ගොවිපළ ඉලක්ක කරගනිමින් නව වැඩසටහන ක්‍රියාත්මක කරේ. ගොවි මහතුරුන් ගැප් සහතික යටතේ නිෂ්පාදනය කරන ගොවීන්ගේ නිෂ්පාදන ප්‍රධාන වශයෙන් තුනාත්මක එළවලු පළතුරු නගේකුතු කළ නිෂ්පාදන මිලදී අරගෙන රුහුණු රසාර පාරිභෝගිකයන්ට අලෙවි කරනවා. කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතා කරන්නෙම නැතුව කාබනික ද්‍රව්‍ය භාවිතාවෙන් පමණක් නිෂ්පාදනය කරන අයගේ නිෂ්පාදනත් ගන්නවා. අපේ පාරිභෝගික ජනතාවට ගුණාත්මක උසස් එළවලු පළතුරු අතිරේක භෝග ලබා ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. ව්‍යාපාරික මට්ටමට අපේ නිෂ්පාදනයෙන් යොමු කරන්න පුළුවන් වෙලා තියෙනවා. අගයකුතු කළ නිෂ්පාදන වට්ටක් පිටි වගේ විජලිත කොහිල, අඹ, කෙසෙල්, ජලිත එළවලු පළතුරු වර්ග, ඉතර ධාන්‍ය පීලිකර මුං, ධාන්‍ය පිටි වර්ග, චට්නි වර්ග, ජෑම් වර්ග, කෝඩියල් වර්ග ඒවා ගොඩක් දැන් නිෂ්පාදනයට යොමු වෙලා තිනවා. අපේ ජනතාව ප්‍රාථමික නිෂ්පාදන සඳහා වැඩි වැඩිෂන් එකක් මිල එකතු කිරීමක් කරලා අපේ අලෙවිසල් හරහා අලෙවි කිරීම තුළ කුෂි ව්‍යාපාර සඳහා යොමු වීමක් සිදු වෙනවා. ඉතින් ඒක තමයි අපේ ඒ අලෙවිසල් ජාලය හරහා කරන්නේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරිකිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාලය ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරිකිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ජය අයියා මොකෝ ඊරේ පාක් එකට ආවේ නැත්තේ? අපේ පොඩි දූ ඉස්කෝලේ දුවන තරගයකින් පළවෙනි වුණානේ. කට්ටියම එක්කගෙන ගියා කෑමකට. එහෙනම් බර වියදම් ඇතිනේ. LOLC ක්‍රෙඩිට් කාඩ් එක අතේ තිබ්බ නිසා සල්ලි ගැන බයක් තිබ්බෙම නැහැ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. දුම්රියෙන් සිදු කරන භාණ්ඩ ප්‍රවාහන කටයුතු වැඩි දියුණු කිරීම සඳහා ක්‍රියාකාරී වැඩපිළිවෙලක් කඩිනමින් සකසන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවෙන් ලැබුණු නිර්දේශවලට අනුව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරේ. දුම්රිය සේවය මහා භාණ්ඩාගාරයට බරක් නොවී පවත්වාගෙන යාම මෙහි මූලික අරමුණයි. ඔන්න ඩොක්ටර් කිව්වද තාත්තට ගෙදර යන්න පුළුවන් කියලා. දුවලට මම නිසා හරි කරදරයක් නේද උනේ. කසුන්ගේ LOLC ක්‍රෙඩිට් කාඩ් එක තිබුණ නිසා කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. තාත්තා සනීප වෙච්ච එකනේ අපේ සතුට. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව. සබරගමුව මධ්‍යම ඌව සහ දකුණු පළාත්වල වැසි ඇතිවීමට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වඩා තරමක වැඩි තද වැසි ඇතිවීමට හැකිය. අනෙකුත් ප්‍රදේශවලට ප්‍රධාන ලෙස වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. යලි සිරස්තල විදෙස් දේශපාලන පක්ෂයකට මෙරට තුළ ලියාපදිංචි වීමට හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම අවධාරණය කරයි. ස්වෛරී රාජ්‍යයන්ට බලපෑම් කිරීමට පාලක පක්ෂයට නොහැකි බවට ඉන්දිය කොංග්‍රස් පක්ෂයෙන් ප්‍රකාශයක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම අද සිට. ප්‍රදේශ දෙකක් හුදකලා බවින් ඉවතට. මෙරට කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 76,000 ඉක්මවයි. සාමාන්‍ය පෙළ සිසුන්ට හෙට සිට අධ්‍යයන නිවාඩු. සැලසුම් කෙරුණු පෞද්ගලික බස් රථ වර්ජනය අත්හිටුවයි. ගත වූ පැය 24 තුළ ලොව පුරා කොවිඩ් ආසාදිතයන් 2,50,000ක්. ක්‍රීඩා සංගම් කිහිපයක නිලවරණ මාර්තු මාසයේදී. අපේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අද දහවල් 12:45ට. මතක තබා ගන්න. සෞඛ්‍ය උපදෙස් අනුව නිවැරදිව කටයුතු කිරීමෙන් කොරෝනා ඔබට ආසාදනය වීම හා අන් අයට බෝවීම සාර්ථකව පාලනය කිරීමට හැකි බව. උදැසන ප්‍රවෘත්ති සමාප්තයි.